ආයුබෝවන් ආදරෙන් දුවේ පුතේ අදවල අපි මුණ ගැහෙන්නේ අපස උසස් පෙළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ වන තවත් වැදගත් පාඩම් ඒකකයක් සමගින්. ඒ තමයි ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනය. ඉතින් මේ යටත් පීත පරිවර්තනය අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන නිපුණතාව බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනය ඇතිවෙච්ච සමාජ දේශපාලන ආර්ථික පැතිකඩ හඳුනා ගැනීම තමයි අපේ නිපුණතාව බවට පත් වෙන්නේ. ඒතර මේ අපි මේ මාතෘකාව ප්‍රධාන නිපුණතා මට්ටම් දෙකක් ඔස්සේ අපි සාකච්ඡා කරනවා. ඒකේ පළවෙනි කාරණේ තියෙන්නේ යටත් පීත වාදය සහ යටත් පීත පාලන ක්‍රමය ලංකාවේ සමාජ දේශපාලන ආර්ථික පරිවර්තන බලපාපු ආකාරය හඳුනා ගැනීම. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකා යටත් පීත පරිවර්තනය ඇතිවෙච්ච දේශපාලන සමාජාර්ථික ප්‍රතිපාක හඳුනා ගැනීම. එතකොට මේ මාතෘකාව පටන් ගන්න පෙර මම ඔයාලට මේ දර්ශන කිහිපයක් නරඹන්න සලස්සන්නම්. අපි මේ දර්ශන නරඹලා අපේ පාඩමට ප්‍රවේශයක් ගමු. වසර 2500ක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාද්වීපය 15 වන සියවස අගභාගය වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු විය. ක්‍රිස්තු වර්ෂ 1505 දී ලක්දෙරණට සේන්දු වන පෘතුගීසීන්ට මෙරට වෙරළ ආරක්ෂකයින් ලෙසින් කටයුතු කිරීමට හැකිවිය. එවකට මෙරට පාලනය මෙහෙය වූ 8 වන වීර පරාක්‍රම රජු සමග එකඟ වූ කිවිසුමට අනුව පෘතුගීසීන්ගේ එම කාර්ය වෙනුවෙන් කුරුඳුරන් 80ක් ගෙවීමට රජු එකඟ විය. පෘතුගීසීන් මෙරටින් පළවා හැරීම සඳහා එවකට සුවිශාල නාවක බලයක් හිමි ලන්දේසීන් යොදාගත් අතර එහි ප්‍රතිඵලය වූයේ ලංකාවේ වෙරළබඩ කලාප ලන්දේසීන්ගේ ග්‍රහණයට ලක්වීමයි. 18 වන සියවසේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් යටත් විජිත මුළු ලොව පුරා ව්‍යාප්ත කරමින් ලොව සුවිශාලම අධිරාජ්‍ය නිර්මාණය කරන ලදී. දකුණු ආසියානු කලාපයේද අතික්‍රමණය කරමින් ක්‍රිස්තු වර්ෂ 1796 දී ශ්‍රී ලංකා ද්වීපයට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සේන්දු විය. දශක දෙකක් වැනි ඉතා කෙටි කාලයකින් මුළු ලංකාවම සිය ග්‍රහණයට නතු කරගන්නට ඉංග්‍රීසි බලසේනා සමත් විය. 1815 මාර්තු 2 වනදා ඓතිහාසික කන්ද උඩරට ප්‍රධානීන් සමග ගිවිසුම් ගත වෙමින් පූර්ණ යටත් විජිතයක් ලෙසින් කිරීටයේ පාලනය ආරම්භ විය. බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට එරෙහිව ක්‍රිස්තු වර්ෂ 1818 දී ඌවවෙල්ලස්ස කැරැල්ල හා 1848 දී මාතලේ හා මහනුවර ප්‍රදේශයන්හි කැරලි ඇති විය. කැරලි මර්ධනය කළ ඉංග්‍රීසීන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පාලනයක් මෙරට බිහිකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීමට 1929 දී විලියම් කෝල්බ්රුක් හා චාලිස් හේ කැමරන් එවන ලදී. ඔවුන් ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික තත්ත්වයන් අධ්‍යයනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කරන ලදී. රාජකාරී ක්‍රමය අහෝසි කිරීමත් රජයේ වෙළඳ ඒකාධිකාරයේ අහෝසි කිරීමකත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආයතන හඳුන්වා දීමත් හා අධිකරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමත් ඉන් සුවිශේෂී යෝජනා බවට පත්විය. මෙම යෝජනා ක්‍රියාත්මක වීම නිසා ලාංකේය සමාජය බරපතල සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයන් රැසකට ගොදුරු විය. 20 වන සියවසේ දෙවන භාගය ආරම්භ වන විට නව ප්‍රතිසංස්කරණ ඉල්ලා ලාංකිකයන් අරගලයක නිරත වූ අතර ලංකා ජාතික සංගමය බිහිවීම එම අරගලයේ කේන්ද්‍රය බවට පත්විය. 1922 වන විට ලංකා ජාතික සංගමය අභ්‍යන්තර ස්වයංපාලනයක් ඉල්ලා සිටි අතර ලංකා කම්කරු සංගමය සර්වජන ඡන්ද බලය ඉල්ලා අරගලයකට පිවිසුනාහ. මෙම ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි වූ අතර ඒ තුළින් හිමි වූ සර්වජන ඡන්ද බලය ලාංකේය දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් විය. එයින් සෑහීමට පත් නොවූ ලාංකිකයන් අභ්‍යන්තර ස්වයංපාලන ඉල්ලීම් ඉදිරිපත් කළ අතර පැවති දෙවන ලෝක යුද්ධයේ මුවාවෙන් ඒවා කල් දැමීමට
ඉංග්‍රීසීන්ට හැකිවිය. මේ අතර 1944 දී සෝල්බරි කොමිසම ලංකාවට පැමිණි අතර ලාංකික ඉල්ලීම් සලකා බලා සෝල්බරි ආණ්ඩුක්‍රම යෝජනාව බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කළේය. 1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී එය සම්මත වූ අතර 1947 සැප්තැම්බර් 20 වන දින පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වමින් ආණ්ඩුක්‍රමය ක්‍රියාවට නැංවීය. මේ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය රජු ලංකාවට ඩොමීනියන් නිදහස ප්‍රධානය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි. මේ අනුව යටත් විජිත කාලය තුළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් මෙරටට හඳුන්වා දෙන ලදී. 1833 කෝල්බ්‍රූක් ක්‍රැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1910 ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1920 මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1924 මැනිං ඩෙවොන්ෂ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය, 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වශයෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිසංස්කරණ අතරින් ලාංකේය සමාජය බරපතල සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයන්ට තුඩුදුන් ප්‍රතිසංස්කරණයක් ලෙසින් කෝල්බ්‍රූක් ක්‍රැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හා ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සඳහන් කළ හැකියි. එහෙනම් දුවේ පුතේ අපි නැරඹුවේ අපේ ලංකාවේ යටත් පීත පාලනයේ ආරම්භය ඉඳලා ඒ ඇතිව දේශපාලන සිදුවීම් අපි සාරාංශ කිරීමක් තමයි ඔයාලට පෙන්වුම් කරේ. ඉතින් ඒ ආශ්‍රයෙන් අපි අදාළ මාතෘකාවට අපි පිවිසීමක් ගමු. එතකොට අපේ මාතෘකා බවට පත් වෙලා තියෙන අද ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනය. එතකොට මම මේ ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනයේ මාතෘකාව සාකච්ඡා කිරීමේදී ඔබගේ දැනුමේ පහසුවට, ඔබගේ පිළිතුරු ලිවීමේ පහසුවට, ඒ වගේ මතක තියාගන්න පහසුවට මම මේ මාතෘකාව ප්‍රධාන වශයෙන් කොටස් 3ක් ඔස්සේ සාකච්ඡා කරනවා. ඒකේ මුල් කොටසට මම අවධානය යොමු කරනවා පළවෙනි කාරණේදී කතා කරන්නේ යටත් පීත රාජ්‍ය පිළිබඳව. යටත් පීත රාජ්‍ය සහ ශ්‍රී ලංකාවට කොහොමද මේ යටත් පීත වාදයේ බලපාපු ආකාරය ලංකාව සම්බන්ධව කතා කරනවා. ඒකෙන් දෙවෙනි කොටස මම අවධානය යොමු කරනවා මේ යටත් පීත පාලන ක්‍රමයේ තුල ඇතිවුණු දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ඒ මගින් ඇතිවෙච්ච හඳුන්වා දුන් යෝජනා පිළිබඳවත් මම සාකච්ඡා කරනවා. ඊට පස්සේ මම තුන්වෙනි කොටස තමයි කතා කරන අපේ ප්‍රධානම කාරණේ වැදගත්ම කාරණේ වන ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනය තුළ ඇතිවෙච්ච දේශපාලන සමාජ ආර්ථික පරිවර්තනය පිළිබඳව සාකච්ඡා කිරීමක් කරනවා. එහෙමනම් දුවේ පුතේ අපි මුල් පළවෙනි කාරණයට සම්බන්ධ වෙමු. අපි මුලින්ම මම සාකච්ඡා කරන්න බලනවා මුලින්ම ශ්‍රී ලංකාවේ යටත් පීත රාජ්‍යයට කලින් අපි හඳුනා ගැනීමක් කරමු යටත් පීත රාජ්‍ය ගැන. මෙහෙමයි. දැන් ඔය යටත් පීත රාජ්‍ය සම්බන්ධව කතා කරද්දී දැන් ඔය යටත් පීත රාජ්‍ය ක්‍රමයේ ආරම්භ වෙන්නේ ලෝකේ 16 වන සියවසේදී. එතකොට 16 වන සියවසේ මේ යටත් පීත රාජ්‍ය ආරම්භෙද්දී මේ යටත් පීත රාජ්‍ය කියලා කියන්නේ යටත් පීත කාරක රාජ්‍ය සහ මේ යටත් පීත රාජ්‍ය අතර යටත් පීත කාරක රාජ්‍ය සහ යටත් පීත අතර සම්බන්ධය විග්‍රහ කිරීමට මේ දේශපාලන හා සමාජ විද්‍යාඥයෝ භාවිතා කරපු සංකල්පයක් තමයි මේ යටත් පීත රාජ්‍ය කියලා කියන්නේ. ඉතින් ලංකාවත් මේක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි යටත් පීත රාජ්‍ය සම්බන්ධව කතා කරද්දී අපි මේ 16 වන සියවසේ පමණ මේ යටත් පීත රාජ්‍ය ආරම්භ වෙලා විකාශනය වෙලා එද්දී ලෝක ඉතිහාසයේ ගවේෂණයකින් අපිට හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ යටත් පීත පිහිටුවා ගැනීමේ ක්‍රම කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් යටත් පීත පිහිටුවා ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු යටත් පීත රාජ්‍ය කියන්නේ මොන වගේ රාජ්‍ය ක්‍රමයක්ද කියලා. ඉතින් මේ යටත් පීත රාජ්‍ය කියලා කියන්නේ යටත් පීත කාරක රාජ්‍ය සහ යටත් විදිතය අතර යටත් පීත කාරක රාජ්‍ය සහ යටත් පීතය අතර සම්බන්ධය විග්‍රහ කිරීමට මේ දේශපාලන හා සමාජ විද්‍යාඥයෝ භාවිතා කරපු සංකල්පයක් තමයි මේ යටත් පීත රාජ්‍ය කියලා කියන්නේ. එතකොට අපි ඊළඟට ඊළඟ කාරණයක් බැලුවොත් මේ සම්බන්ධව දැන් ලෝක ඉතිහාසයේ ගවේෂණය කරද්දී අපිට මේ යටත් පීත බිහිවුණු ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ කාරණේ අපේ 2019 ප්‍රශ්න පත්‍රය තුලත් මතු කරනවා කෙටි ප්‍රශ්නයක් විදිහට. ඉතා වැදගත් කාරණයක් මේ කාරණේ. ඉතින් ඒ නිසා ලෝක ඉතිහාසයේ ගවේෂණය කරද්දී අපි යටත් පීත බිහිවුණ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි කිසියම් රාජ්‍යයක් නව දේශයක් හොයාගෙන අලුතින් දේශයක් හොයාගෙන එය ජනාවාස කරලා මව් රාජ්‍යයේ ආධිපත්‍ය රැත්ව පාලනය කරනවා. ඒක පළවෙනි ක්‍රමය. ඒක ජනාවාස වුණු රාජ්‍යයක් නෙමෙයි. ඒ යටත් පීත කාරක රාජ්‍යයේ භූමිය හොයාගෙන ජනාවාස කරලා
ඒ මව් රාජ්‍ය අවශ්‍ය පාලනය කරනවා. මේක දෙවනි ක්‍රමය තමයි ජනාවාස උපදේශයක්. ජනාවාස උපදේශයක් ඒක බලෙන් හරි වෙන්න පුළුවන්, යුද්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිවිසුමකින් ඈඳාගෙන මව් රාජ්‍යයට යටත්ව පාලනය කරනවා. ඉතින් මේ නිසා අපි ලෝක ඉතිහාසයේ ගවේෂණය කරද්දී යටත් වීත පිහිටුවා ගන්න ප්‍රධාන ආකාර අපිට දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි ලංකාව පැත්තට හැරුණොත් එහෙම මේ ක්‍රම දෙකෙන් මේ පළවෙනි ක්‍රමය සහ මේ දෙවෙනි ක්‍රම දෙකෙන් ශ්‍රී ලංකාව යටත් වීත රාජ්‍යයක් බවට පත් වෙන්නේ මේන් කුමන ක්‍රමයේද? ඉතින් ලංකාව යටත් වීතයක් බවට පත් වෙන්නේ මේකෙන් දෙවන ක්‍රම යටතේ. ඒ නිසා අපිට මේ කාරණේ ඉතා වැදගත් කාරණයක් වෙනවා මේ ශ්‍රී ලංකාවේ යටත් වීත පාලනය හඳුනා ගැනීමේදී. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් කාරණයක් මේ සම්බන්ධව මොනවද මේ යටත් වීත රාජ්‍යයක් කියලා කියන්නේ කියන එක. ඉතින් අපි මෙහිදී ඉතා වැදගත් වෙනවා මේ කාරණය. දැන් අපි පොඩි නිර්වචනයක් මේකට හදාගමු. දැන් මේ යටත් වීත රාජ්‍ය කියලා කිව්වහම අපිට මේ යටත් වීත රාජ්‍ය හුදෙකලා කරලා කතා කරන්න බෑ තනියෙන්. ඒකට හේතුව මේ යටත් වීතේ පවත්වාගෙන ගිය යටත් වීත කාරක රාජ්‍යයක් ඉන්නවා. ඒ නිසා අපි ඒකත් සම්බන්ධ කරන නිර්වචනයක් හදාගන්නවා මෙහෙම. මොකද්ද මේ යටත් වීත කාරක රාජ්‍ය යටත් වීත රාජ්‍ය කියන්නේ? ඉතින් යටත් වීත රාජ්‍ය කියලා කියන්නේ යටත් වීත කාරක රාජ්‍යයේ නියෝජිතයා වශයෙන් ක්‍රියාත්මක වන යටත් වීත කාරක රාජ්‍යයේ නියෝජිතයා වශයෙන් ක්‍රියාත්මක වන යටත් විදිත සමාජයේ සහ එහි දේශපාලන සහ පරිපාලන යුදමේ ව්‍යුහයට අපි කියනවා යටත් වීත රාජ්‍ය කියලා. ඉතින් අපි ලංකාවත් එක්තරා කාලයක යටත් වීත රාජ්‍යයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මේ හඳුනාගත්තේ එතකොට යටත් වීත රාජ්‍ය පිළිබඳව. ඉතින් එහිදී මම මුලින්ම කතා කළා යටත් වීත රාජ්‍ය කියන්නේ මොන වගේ රාජ්‍ය ක්‍රමයක්ද? ලෝක ඉතිහාසයේ කොහොමද යටත් වීත පිහිටුවාගෙන තියෙන්නේ? මේ කාරණේ කතා කළා යටත් වීත රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා. අපි එහෙමනම් දැන් අපි ලංකාව පැත්තට අපි ආවොත් එහෙම ලංකාව ප්‍රථමයෙන්ම යටත් වීතයක් බවට පත් වෙන්නේ 1505 දී. විශේෂයෙන්ම වල දන්නවා අපි අර රූපරාපණ නැරඹුවා පෘතුගීස පාලනයට තේ තමයි ලංකාව ප්‍රථමයෙන්ම යටත් වීතයක් බවට පත් වෙන්නේ. ඉතින් පෘතුගීසින් පස්සේ පාලනය කරන ලන්දේසි ඉන්නවා. 1790 ඉංග්‍රීසීන් පාලනය කරනවා. හැබැයි ඔවුන් සම්පූර්ණව අල්ලගෙන නෙමෙයි ලංකාවේ බෙරළබඩ ප්‍රදේශ තමයි පාලනය කළේ. නමුත් අපි දන්නවා 1815 දී මාර්තු 2 වෙනිදා මේ අසංකන ගිවිසුමින් පස්සේ මුළු ලංකාවම බ්‍රිතාන්‍ය යටත් වීතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ යටත් වීතය අවසන් වෙන්නේ 1948 නිදහස ලබා ගැනීමත් එක්ක. ඉතින් ඒ නිසා අපි ලංකාව සම්බන්ධවත් අපි මේක කතා කළා. එහෙමනම් දුවිපුතේ අපි මේ කාරණේන් පස්සේ අවධානය යොමු කරන ඊළඟ කාරණේ තමයි මේකෙන් මේ යටත් වීත පාලනයට අපි කිව්වා පෘතුගීසි පාලනය කරා කිව්වා. ඒ වගේම ලන්දේසි පාලනය කරනවා, ඉංග්‍රීසීන් පාලනය කරනවා. මේන් ලංකාවේ පාලනයට දැඩි බලපෑමක් කළේ කවුද? ඉංග්‍රීසි ජාතීන්. එතකොට මේ ඉංග්‍රීසීන්ගේ අරමුණුයි ඒ වගේම අර කලින් කර පෘතුගීසි හා ලන්දේසි අරමුණ බලද්දී ඉංග්‍රීසීන්ගේ අරමුණ ගොඩක් පුළුල් අරමුණක් තිබ්බේ. ඒ නිසා මේ ඉංග්‍රීසීන් ලංකාව යටත් කර ගැනීමේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. ප්‍රධාන අරමුණු දෙකක්. මේවත් අපිට කෙටි ප්‍රශ්නවලට අහන්න පුළුවන් මේ කාරණා. ඉතින් ඒ කාරණාවක් තමයි දැන් අපි කියනවා මේ යුරෝපීයන් නැත්තම් යටත් වීත කාරක රාජ්‍යයේ නැත්තම් මව් රාජ්‍යයේ තිබ්බා මව් රාජ්‍යයේ කර්මාන්ත තිබ්බා. මේ මව් රාජ්‍යයේ කර්මාන්ත වලට අවශ්‍ය කරන එක පැත්තකින් අමුද්‍රව්‍ය සොයා ගැනීම. ඒ මව් රාජ්‍යයේ තියෙන කර්මාන්ත වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සොයා ගැනීම කර්මුණා. අනිත් පැත්තෙන් මේ මව් රාජ්‍යයේ නිෂ්පාදනය කරන මව් රාජ්‍යයේ ව්‍යවසායකින්ට හොඳ වෙළඳපළක් අවශ්‍යයි. ඒ හොඳ වෙළඳපළක් සපයා ගැනීමත් ඔවුන්ගේ අරමුණක් වුණා. ඒ නිසා මේ යටත් වීත පාලනය තුල දැඩි බලපෑමක් කරපු අය තමයි මේ අපි ඉංග්‍රීසීන්. ඒ නිසා අපි මේ කතා කළේ ශ්‍රී ලංකාවේ යටත් වීතයක් බවට පත්වීම. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට සාකච්ඡා කරනවා දැන් මේ ලංකාව යටත් වීතයක් බවට පත් කරගෙන ඔවුන් පාලනය කරද්දී දැන් ඔවුන්ට දැන් 1815 ලංකාව අපි කිව්වා යටත් කරගත්තා කියලා. ඔහොම දිගටම පාලනය කිරීමේදී මොකද වෙන්නේ? ඔවුන්ට විවිධාකාර ගැටලු ඇති වෙනවා. දැන් එක පැත්තකින් මෙරට යටත් වීතේ පවත්වාගෙන යාමේදී මිලිටරි හමුදාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පරිපාලනය කිරීමේදී සිවිල් සේවයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා ඔවුන්ට යන වියදම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් දැන් ඔවුන් බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ඉංග්‍රීසි කියලා කියන්නේ ලිබරල් වාදී අදහස් දරන අය. ඉතින් ඔවුන් යුරෝපයේ මේ විදිහේ ලිබරල් වාදී වර්ධනය වෙලා ඔවුන්ගේ අදහස් නිර්බාධවාදී අදහස් තිබ්බේ. නමුත් ඔවුන් මෙහාට ආවට පස්සේ මෙහි තියෙන සමාජය ගත්තාම මේ සමාජය වැඩවසම් ලක්ෂණ තියෙන්නේ. ඉතින් ඔවුන් ඉදිරියේ පවතින මේ ජීවන රටාව ඔවුන්ගේ අභිලාෂත් ගැලපුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් ලංකාව යටත් වීතයක් බවට පවත්වාගෙන යාමේදී ඔවුන්ට ගැටලුකාරී තත්ත්වයක් ආවා. ඉතින් ඔවුන් මොකද කරන්නේ? මේ තත්ත්වය වෙනස් කරන්න ඔවුන් මොකද කරන්නේ? එක පැත්තකින් යටත් වීතය පවත්වාගෙන යාම සඳහා අනිත් පැත්තෙන් අනිත් කාරණේ තමයි මෙරට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා පෙළඹෙනවා. ඉතින් ඒ සඳහා ඔවුන්ට බලපාන ප්‍රධාන හේතු
කිහිපයක් තියෙනවා. ඒකේ මම පළවෙනි හේතුව මතක් කළොත් එහෙම එක පැත්තකින් තමයි කලින් කිව්ව ආකාරයට උන්ට අවශ්‍ය වුණා මේ යටත් පීතේ පවත්වාගෙන යාමේදී මේ පරිපාලන වියදම් විශේෂයෙන් පරිපාලන නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන් නම් මෙහිට ගෙන ගන්න සිද්ධ වෙන තැන වියදම අධික වියදමක් යනවා. ඒ වගේ හමුදාවට වියදම අධික වියදමක් යනවා. ඒ නිසා විශේෂයෙන් බලාපොරොත්තු වුණා මේ ආරක්ෂක සහ පරිපාලන වියදම් අඩු කර ගැනීම. එක පැත්තකින් අනිත් පැත්තෙන් තමයි ඔවුන්ට ඍජුවම යටත් පීතේ පවත්වාගෙන යාමේදී ගැටලු ගණනාවක් එනවා. ඉතින් ඒක තවත් හේතුවක් වෙනවා යටත් පීතේ පවත්වාගෙන යාමේදී ප්‍රතිසංස්කෘත ඉදිරිපත් කිරීමට. දෙවෙනි කාරණේ තමයි මම අර කලින් සඳහන් කරපු කාරණය. තමන් ඉදිරියේ පවතන ජීවන රටාවන් අර යටත් පීත කාරක රාජ්‍ය අභිලාෂත් එක්ක ගැළපුණේ නැහැ. ඉතින් අර කලින් කිව්ව ලංකාවේ වැඩවසම් ක්‍රමයේ තිබ්බේ ඔවුන්ගේ ලිබරල් අදහස් තිබුණේ. ඒ නිසා ගැළපුන්නේ නැහැ එක හේතුවක්. අනිත් කාරණේ තමයි ප්‍රධානම කාරණයක් ඔවුන්ට බලපාපු මේ අල්ලගත්තු යටත් විදිතය තමන්ගේ මව් රාජ්‍යයේ උපරිම යහපත සඳහා යොදා ගැනීම සඳහා ඔවුන් මේ යටත් පීත පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට බ්‍රිතාන්‍ය විසින් ලංකාව යටත් පීතයක් බවට පවත්වාගෙන ගියා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ හේතු පදනම් කරගෙන ඔවුන් මොකද කරන්නේ? ලංකාවට හඳුන්වා දුන්න මොනවද? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. ඉතින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දෙනවා මේ ඉංග්‍රීසි විසින්. එහිදී මුලින්ම හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණය තමයි අපි කියන්නේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණ 1833 දී. එයින් පස්සේ 910 දී හඳුන්වා දෙනවා ක්‍රූමැකලම් ප්‍රතිසංස්කරණය, 1920 මැනින් ආණ්ඩු ක්‍රමය, 24 මැනින් ඩෙවොන්ෂර් ආණ්ඩු ක්‍රමය, ඒ වගේම 1931 හඳුන්වා දෙනවා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය. මේවා තමයි ද්වීපුතේ ශ්‍රී ලංකාවේ යටත් පීත පාලනය තුළ ඔවුන් හඳුන්වා දුන්නු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. දැන් අපේ නිපුණතාවයට හැරුණොත් එහෙම අපේ නිපුණතාවයේ තියෙන්නේ යටත් පීත පාලන කාලයේ ඇති වුණු මේ පරිවර්තන යටත් පීත පරිවර්තනයේ මේ දේශපාලන සමාජ ආර්ථික පැතිකඩ. ඉතින් මේ යටත් පීත පරිවර්තනය තුළ මේ දේශපාලන පරිවර්තනය ඇතිකරන්න, ආර්ථික පරිවර්තනය ඇතිකරන්න, ඒ වගේ මේ සමාජීය පරිවර්තනය ඇතිකරන්න විශේෂයෙන්ම මෙන්න මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ බලපාලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ එක හා සම බලපාලත් නැහැ. ඉතින් අපිට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිසංස්කරණ වලින් ඉතා බලපෑම් සහගත ප්‍රතිසංස්කරණ දෙකක් තියෙනවා. ඒක අපිට විභාගයේදී අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයකට. මොකද්ද මේ ප්‍රතිසංස්කරණ වලින් ඉතා බලපෑම් සහගතම ප්‍රතිසංස්කරණ දෙක තමයි මේකෙන් පළවෙනි එක 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය, අනිත් පැත්තෙන් 1931 හඳුන්වා දෙන ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එහෙමනම් ද්වීපතේ මම අර කලින් කිව්ව ආකාරයට මම කිව්වා මාතෘකාව මම කොටස් තුනක් ඔස්සේ සාකච්ඡා කරනවා කියලා. එහිදී මම මුල් කොටස කතා කරා ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනයට පෙර අපි කතා කරා යටත් පීත රාජ්‍ය සම්බන්ධ හඳුනා ගැනීමක් කළා. එහිදී යටත් පීත රාජ්‍ය මොන වගේ රාජ්‍ය ක්‍රමයක්ද? යටත් පීත රාජ්‍ය පිහිටුවාගත්තු ආකාරය, යටත් පීත රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා කතා කරලා අපි ඊට පස්සේ ආව ශ්‍රී ලංකාවේ යටත් පීත පාලනට ආව එක අපි පටන් ගත්ත විදිහ කතා කළා. ඒ නිසා ඔවුන් මෙරට පවත්වාගෙන යාමේදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් ඉදිරිපත් කරනවා. එහෙමනම් දුවේ පුතේ අපි ඔන්න ඔය කාරණේ තමයි සාකච්ඡා කළේ. ඉතින් අපි ඊළඟට සාකච්ඡා කරනවා මෙන්න මේ දෙවෙනි කොටස වශයෙන් මම කලින් සැලසුම් කර විදිහට මේ යටත් පීත ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දුන්නු යෝජනා මොනවද කියලා සාකච්ඡා කරන්නේ. හරි. එහෙමනම් දුවේ පුතේ අපි ඊළඟට මේ යටත් පීත ප්‍රතිසංස්කරණින් ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ ඇති කරා ඒ ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දුන්නු අපි යෝජනා පිළිබඳව ඊළඟට සාකච්ඡා කරමු. ඉතින් මේ යෝජනා සාකච්ඡා කරද්දී දැන් අපි දන්නවා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක්ම ඇති කරනවා. ඒකෙන් අපි කියවා බලපෑම් සහගත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දෙක වෙන්නේ කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සහ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය. ඉතින් මම මේ දෙකම සම්බන්ධ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සියල්ලම සම්බන්ධ කරලා තමයි යෝජනා ටික සලකා බලන්නේ. අපි එහෙනම් මේකෙදී ඊළඟට සලකා බලමු මොනවද මේ යෝජනා කියන එක. දැන් මේ යෝජනාවේ පළවෙනි යෝජනාව අපි දාලා තියෙන්නේ වැදගත්ම කාරණයක් රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. දැන් ඔය යටත් පීත ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න කලින් අපි කියනවා මේකට పూర్ව යටත් පීත කාලිනම්ම පැවතුණු කාරණයක් මේ රාජකාරී ක්‍රමය. ඒ කාලේ ඔය ඉඩම් භුක්තිය තියෙනකන් තමන්ගේ කුලයට අනුව හමුණු රැකියාව කරන්න සිදුනා ඉඩම වෙනුවෙන්. ඉතින් මේ තිබුණු රාජකාරී ක්‍රමය විශේෂයෙන් බ්‍රිතාන්‍යයන්ගේ වතුවේලි ආර්ථිකයට අවශ්‍ය කරන ශ්‍රමය ලබා ගන්න බාධාවක් වුණා. ඉතින් බ්‍රිතාන්‍ය මොකද කරන්නේ? ඒ ගැන කල්පනා කරලා මේ රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. ඉතින් මේ රාජකාරී ක්‍රමය අහෝසි කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ ඔවුන්ගේ අරමුණු ලාති වතුවේලි ආර්ථිකයට අවශ්‍ය කරන ශ්‍රමය ලබා ගැනීම. ඉතින් ඒක ඊටාම ඔවුන්ගේ පැත්තෙන් වැදගත් යෝජනාවක් බවට පත් වෙනවා. ඉතින් දෙවෙනි කාරණේ තමයි ඉඩම් සම්බන්ධ පෞද්ගලික දේපල අයිතිය හඳුන්වා දීම. ඉතින් දුවේ පුතේ ඒ කාලේ මේ ඉඩම් අද වගේ නෙමෙයි ඉඩම් මිලදී ගන්න, ඉඩම් විකුණා ගන්න හැකියාවක් තිබුණේ නැහැ.
ඉතින් ඒ කාලේ තිබුණු ඉඩම් භුක්ති ක්‍රමය තමයි අපි කියනවා සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය. ඒ කාලේ ඉඩම් වර්ග වෙලා තිබ්බා. විදානගම්, මුත්තිට්ටුගම්, විහාරගම්, දේවාලගම් ඔය ආදී වශයෙන් ඉඩම් තිබුණේ. ඉතින් දැන් ඔවුන්ට අවශ්‍ය වෙන වතුවිලි ආර්ථ ඉඩම් මිලදී ඉඩම් අවශ්‍ය වෙනවා. ඉතින් ඔවුන් මොකද කරන්නේ මේක නැති කරගන්න? ඔවුන් හඳුන්වා දුන්නේ 1840 ගණන් වලදී හඳුන්වා දුන්නා ඉඩම් මාඥා පනත්. ඉතින් ඒ 1840 අංක 5 දරන ඉඩම් මාඥා පනත, අංක 12 දරන ඉඩම් මාඥා පනත, 41 පනතක් හඳුන්වා 9 දරන ඉඩම් මාඥා පනත කියලා. ඉතින් මේ ඉඩම් මාඥා පනත මොකද කිව්වේ වුන් තමන් ඉඩමන රාජකාරී සේවාව සැපියුවා කියලා උන්ට කිව්වා ලිඛිත ඔප්පු කරන්න කියලා. ඉතින් මෙහෙම හැකියාවක් උන්ට තිබුණේ නැහැ. නමුත් ඒ කාලේ ඔය විහාර වලට හමුණු ඉඩම්, ඒ වගේ රදලයන්ගේ ඉඩම් ඔවුන් ඔප්පු කරා හේතුව රජු ඒ කාලේ ඉඩම් ඔවුන්ට ලබා දුන්නේ තඹ සන්නස්වල ලියලා. නමුත් අර සාමාන්‍ය මිනිස්සුන්ට ඒ අයිතිය ඔප්පු කරන්න බැරි වෙනවා. ඉතින් අන්නේ ඉඩම් ටික මොකද කරන්නේ මේ බ්‍රිතාන්‍යයන් විසින් රජයට පවරාගෙන ඒවා බෙදලා අර බ්‍රිතාන්‍ය ආයෝජිත අලෙවි කරනවා. ඉතින් මේන් පස්සේ මොකද වෙන්නේ ලංකාවේ අර ඉඩම් සම්බන්ධ පෞද්ගලික දේපල අයිතිය තහවුරු වුණා. ඒකත් මේ කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රමය මගින් එත කරපු යෝජනාවක් වුණා. ඊළඟ තවත් ඔවුන්ගේ පැත්තෙන් තවත් යෝජනාවක් ඔවුන් ඉදිරිපත් කරනවා රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කිරීම. ඒ කාලේ වෙළඳාම සම්බන්ධ ඒකාධිකාරිය පවත්වාගෙන රජයේ විසින්. ඉතින් මේක ඔවුන්ට බාධාවක්. මොකටද? ඔවුන්ට බාධාවක් වුණා මෙරට නිදහස් ආයෝජකින් පිරිසක් බිහි කරගන්න. මේ නිදහස් ආයෝජකින් පිරිසක් බිහි කරන මේ වෙළඳ ඒකාධික බාධාවක් නිසා වුන් මොකද කරන්නේ? මේ රජයේ වෙළඳ ඒකාධිකාරිය අහෝසි කරනවා. ඒක උන්ගේ යෝජනාවක් වෙනවා. ඉතින් තවත් යෝජනාවක් තමයි දේශපාලන පැත්තෙන් ඉදිරිපත් වන ආණ්ඩුකාරයාගේ බලය සීමා කිරීම. මේ වෙද්දී ආණ්ඩුකාරයා විශාල බලයක් භුක්ති විඳා. විවස්ථාදායක, විධායක, අධිකරණාදී විශාල බලයක් මේ ආණ්ඩුකාරයා භුක්ති විඳා. ඉතින් මොකද කරන්නේ? මේ ආණ්ඩුකාරයාගේ බලය සීමා කිරීමක් කරනවා. ඒකත් උන්ගේ ඉදිරිපත් කරන යෝජනාවක්. ඉතින් ඒ වගේම පරිපාලන ක්‍රමයේ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කරනවා. මේ කෝල්බ්‍රූක් කැමරන් නිර්දේශ හඳුන්වා දෙන්න කලින් ලංකාවේ ඒකීය පරිපාලන ක්‍රමයක් තිබුණේ නැහැ. සමහරුන් කියනවා ලංකාවේ පරිපාලන ක්‍රම දෙකක් පැවතුණා කියලා. ඒ තමයි උඩට පරිපාලන ක්‍රමයක් අනික පහතට පරිපාලන ක්‍රමයක්. ඉතින් මේ උඩට ගිවිසුමේදී රදළු එකඟ වෙනවානේ උඩට ප්‍රදේශ වෙනම පාලනය කරන්න. ගිවිසුමින් පස්සේ තමයි මේ පරිපාලන ක්‍රම දෙකක් වශයෙන් පාලනය වුණේ. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? මේ පරිපාලන ක්‍රම දෙක ඒකාබද්ධ කරලා ඒකීය පරිපාලන ක්‍රමයක් ඇති කරනවා. ඒක ඒ ආණ්ඩුක්‍රමයේ තන ධනවාදයේ ක්‍රියාත්මක කිරීමටත් ඒ යටත් පීතය පවත්වාගෙන යන උන්ට පහසුවක් වුණා. ඒ නිසා උන්ගේ යෝජනාවක් තමයි මේ ඒකීය පරිපාලන ක්‍රමයක් ඇති කිරීම. ඊට පස්සේ තවත් උන් යෝජනාවක් හඳුන්වා දෙනවා. අපි දන්න කාරණයක් හැමෝම ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කිරීම. විශේෂයෙන් මෙරට ධනවාදී දිගටම පවත්වාගෙන යාමට, ඒ වගේම දේශීය ධනපති පන්තියක් නිර්මාණය කිරීමටත්, ඒ වගේම බටහිර සංස්කෘතිය අනුගමනය කරන පිරිසක් මෙහි නිර්මාණය කිරීම සඳහා උන් හඳුන්වා දෙන යෝජනාවක් තමයි මේ ඉංග්‍රීසි අධ්‍යාපනය. ඒකත් මේ කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩුක්‍රමය මගින් තමයි ලබා දෙන්නේ. ඒ වගේම තවත් යෝජනාවක් තමයි සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම. විශේෂයෙන් පරිපාලන නිලධාරීන් බ්‍රිතාන්‍ය දම් මෙහිට ගෙන්න ගත්තාම යන වියදම වැඩි. ඒ නිසා මෙරට ඉංග්‍රීසි දන්න අය පුහුණු කරලා සිවිල් සේවයට ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියනවා පහළ විධායක ශ්‍රේණිය වලට අවශ්‍ය කරන සිවිල් නිලධාරීන් පුහුණු කර ගැනීමට ඔවුන් සිවිල් සේවයේ මෙරට ප්‍රතිසංවිධානය කරනවා. මේ විදිහට අපි මේ වගේ යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනවා. තවත් යෝජනා කිහිපයක් වුණ ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධව අපි ඊටාම කෙටියෙන් මේ සම්බන්ධ අවධානයක් යොමු කළොත් එහෙම විවෘත වෙළඳපළක් හඳුන්වා දීම. කලින් ලංකාවේ තිබේ සංවෘත වෙළඳපළක් තිබේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් තුල ඔවුන් විවෘත වෙළඳපළක් හඳුන්වා දෙනවා. ඉතින් අපේ රටේ නිෂ්පාදන දේවල් අපිට මේ යුරෝපයට යවනවා. යුරෝපයේ දේවල් මෙහෙටත් එවනවා. ඒ නිසා විවෘත වෙළඳපළක් හඳුන්වා දුන්නා. ඒ වගේ තවත් ඊටාම කෙටියෙන් සඳහන් කළොත් එහෙම භාණ්ඩ සඳහා තීරු බදු අඩු කිරීම, ඉඩම් බදු එකතු කිරීමේ ක්‍රමය එකට එකතු කරලා බදු එකතු කරන එක වෙන්දේසියක නවත්තන එක. දැන් කලින් බදු ගෙව්වේ ද්‍රව්‍ය වලින්. ඉතින් දැන් ඒක වෙනුවට මුදලින් බදු ගෙවන ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඉතින් මෙතන තියෙන තවත් වැදගත් යෝජනාවක් තමයි මේ අධිකරණ ක්‍රමය සම්බන්ධව. දැන් මේ අධිකරණ ක්‍රමය සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරන්නේ කැමරන් විසින්. ඉතින් ලංකාව මේ වෙද්දී එකම අධිකරණ ක්‍රමයක් තිබුණේ නැහැ ලංකාව තුල. ඒ කාලේ කියනවා අධිකරණ ක්‍රම දෙකක් ක්‍රියාත්මක වුණා කියලා. එකක් තමයි උඩරට ප්‍රදේශයේ අධිකරණ ක්‍රමය. අනික තමයි පහතරට ප්‍රදේශයේ අධිකරණ ක්‍රමය. ඉතින් ඒ කාලේ උඩරට ප්‍රදේශයේ අධිකරණ ක්‍රමය තුල සිවිල් නඩු, ඒ වගේම අපරාධ නඩු ඒ විසඳී බලය තිබ්බේ ආණ්ඩුකාරවරයාට. ඉතින් පහතර ප්‍රදේශයේ සිවිල් නඩු විසඳී බලය ආණ්ඩුකාරය අරන් තිබ්බා. අපරාධ නඩු ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් මේක එකම අධිකරණ ක්‍රමයක් නෑ. ඉතින් මේක නැති කරලා මොකද කරන්නේ? කැමරන් යෝජනා කරනවා ලංකාවේ ඒකී අධිකරණ ක්‍රමයක් තුළ මේ සිවිල් සහ අපරාධ නඩු සම්බන්ධ බලය ශ්‍රේෂ්ඨාධිකරණ විදිහට ලබා දෙන්න. ඉතින් ඒක ලංකාවේ අධිකරණ ක්‍රමයේ සම්බන්ධයෙන් කරන වැදගත් යෝජනාවක්. ඒක ඒ තුළට ඇතුළත් කරනවා දිසා අධිකරණ පිහිටුවන්න. අධිකරණයේ ස්වාධීනතාව ඇතිකරන්න යෝජනා කරනවා. ඉතින් අධිකරණ ක්‍රමයේ සම්බන්ධවත් යෝජනා කිහිපයක් කැමරන් විසින් ඉදිරිපත් කරනවා. ඉතින් මම මේ
අංක 12 දක්වා මේ සාකච්ඡා කළේ මේ කෝල්බ්‍රූක් සහ කැමරන් ආණ්ඩුක්‍රම මගින් හඳුන්වා දුන් යෝජනා පිළිබඳව. දැන් මෙතනින් පස්සේ තියෙන යෝජනා ගත්තාම ඩොනමෝර් ආණ්ඩුක්‍රමයක් තවත් ආණ්ඩුක්‍රම සම්බන්ධ කරලායි තියෙන්නේ. ඉතින් ඊට වැදගත් යෝජනාවක් තමයි විධායක කාරක සභාකමේ ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දීම. දැන් මේ විධායක කාරක සභාකමේ ආණ්ඩුක්‍රමේ ලෝකයේ මේ වෙද්දී කිසිදු රටක මධ්‍යම ආණ්ඩුවක් පාලනයකට භාවිතා වූ නැති ක්‍රමයක්. විශේෂයෙන් ওই රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වන ඒ සමාජික 61 දෙනෙක් ඉන්නවනේ. ඒ 61 දෙනාගෙන් රාජ්‍ය නිලධාරීන් 3 දෙනයි කතානායක ඉවත් කරලා ඉතුරු 57 දෙනා මොකද කරන්නේ? බෙදුවා විධායක කාර්ය සභා 7කට. ඉතින් විධායක කාර්ය සභා 7කට බෙදලා අර විධායක බලය දුන කාටද? ලාංකිකයන්ට. ඉතින් අමාත්‍යාංශ නැත්නම් අපි කියන මේ කාර්ක සභා 7ක් ඇති කරනවා. ඉතින් මේ කාර්ක සභා 7ක් කරහා ලාංකිකයන්ට විධායක බලය ලබා දෙනවා. මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ඉතාම දේශපාලන වශයෙන් ඉතාම වැදගත් යෝජනාවක් මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම තුලින් හඳුන්වා දෙන. ඉතින් වගේ ඡන්ද බලය හඳුන්වා දීම. දැන් ලාංකිකයන්ට ඡන්ද බලයක් ඉස්සලාම හඳුන්වා දෙන්නේ 1910 මේ ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රමයෙන්. ඒ ඡන්ද බලය අද තියෙන වගේ ඡන්ද බලයක් නෙවෙයි. ඒකට කිව්වේ සීමිත ඡන්ද බලයක්. අධ්‍යාපන සුසුකම් තියෙන, දීපල සුසුකම් තියෙන අයට තමයි ඡන්ද බලය හමුනේ පිරිමියන්ට පමණයි. ඉතින් අපි ඒකට සීමිත ඡන්ද බල ලංකා සමාජයෙන් 4%ක් වගේ අයට තමයි ඡන්ද බලය හම්බුනේ. ඉතින් ওই ඡන්ද බලය ටික ටික පුළුල් වීමක් වෙන ඊළඟ ආණ්ඩුක්‍රමේදී. ඉතින් ක්‍රමක්‍රමයෙන් පුළුල් වීමක් වෙලා විශේෂයෙන්ම ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ වෙද්දී අපිට මේ සර්වජන ඡන්ද බලය අපිට ලබා දෙනවා. ඉතින් ඒකත් මේ යටත් පීත පාලන කාලය තුල ඇති කරන ලද ඉතාම වැදගත් යෝජනාවක් වෙනවා. ඉතින් මේ වගේම මේ වාරක නියෝජනය කියන යෝජනාව. දැන් මුලින්ම මේ වාරක නියෝජනය කියලා කියන්නේ ජනවර්ගන නියෝත්‍යයන් තෝරා ගැනීම. දැන් ලංකාවේ ඉන්න සිංහල වෙනුවෙන් දෙමළ, මුස්ලිම්, බර්ගාය ඉන්නවා, යුරෝපියන් මේ විදිහට හිටියා. ඉතින් මේ වාරක නියෝජනය හඳුන්වා දුන්නේ මුලින්ම 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණයෙන්. ඒ තිබුණු ව්‍යවස්ථාදායක සභා නියෝත්‍යයන් තෝරන්න. ඉතින් මේ වාරක නියෝජන දිගටම ඇවිල්ලා පස්සේ ප්‍රාදේශීය නියෝජනය හඳුන්වා දෙන 1920 මැනින් ආණ්ඩු ක්‍රමයේදී. නමුත් ඒකේ වාරක නියෝජනයක් තිබුණා. නමුත් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේදී මොකද කරන්නේ? මේ පැවති වාරක නියෝජනය අහෝසි කරලා ප්‍රාදේශීය නියෝජනය හඳුන්වා දුන්නා. ඉතින් මේ විදිහට දුවේ පුතේ අපි මේ සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවේ යටත් පීඩිත කාලය තුල විශේෂයෙන්ම මේ රටේ මේ සමාජ දේශපාලනාර්ථික පරිවර්තන ඇතිකරන්න මෙන්න මේ යෝජනා තමයි හේතු වුනේ. ඉතින් මේ යෝජනා ඉදිරිපත් වුනේ අර අපි කලින් කතා කරපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ මගින්. ඉතින් මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ මගින් මෙරට මේ දේශපාලන ක්‍රමය, ඒ වගේම සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය වෙනස් කිරීම සඳහා ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව මේ යෝජනා බලපානවා ලංකාවේ අර අපි නිපුණතාවයේදී සාකච්ඡා කරපු සමාජ දේශපාලන ආර්ථික පරිවර්තනය සඳහා. එහෙමනම් දුවේ පුතේ අපි ඊළඟට අපේ වැදගත්ම කාරණේ තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙන්න මේ යෝජනා හින්දා මේ ලංකා වැඩත් පීත පාලන කාලය තුල මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඇති කරපු මේ යෝජනා නිසා ලංකාවේ ඇති වුණු දේශපාලන පරිවර්තනය කොහොමද? ඒ වගේම ආර්ථික පරිවර්තනය කොහොමද? ඒ වගේ සමාජ පරිවර්තනය කොහොමද කියන කාරණේ සාකච්ඡා කිරීම තමයි අපේ ඊළඟ අරමුණ වෙන්නේ. ඉතින් අපි ඊළඟට ඒ සම්බන්ධව සාකච්ඡා කරමු. හරියටම දුවිපිට අපි බලමු ඊළඟට ලංකාවේ යටත් පීත පරිවර්තනය තුළ ඇතිවෙච්ච මේ දේශපාලන සමාජාර්ථික පරිවර්තනය පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් ලංකාවේ ඇතුළු මේ දේශපාලන සමාජාර්ථික පරිවර්තනය සාකච්ඡා කරන කලින් එකින් එක මම මේ පැන පොඩි හැඳින්වීමක් කරනවා. ඉතින් ඇත්තටම අපි මුලින්ම බැලුවොත් එහෙම දැන් යටත් පීත පාලනය තුළ ලංකාවට දැඩි බලපෑමක් කෙල්ල කළේ කවුද? මේ බ්‍රිතාන්‍යයන් තමයි දැඩි බලපෑමක් කෙල්ල කරන්නේ. ඉතින් ඒ බ්‍රිතාන්‍යගේ බලපෑම මත මෙරට ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමය, දේශපාලනකේ පරිවර්තනය වෙනවා. විශේෂයෙන්ම මෙරට අපි සාරාංශ කිරීමක් මේ සම්බන්ධව කළොත් එහෙම මේ යටත් පීත පරිවර්තනය පිළිබඳව ලංකාවේ කලින් තිබුණේ දේශපාලන ක්‍රමය. ලංකාවේ කලින් තිබ්බ දේශපාලන ක්‍රමය ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන ක්‍රමයක් තිබ්බේ. මුලින්ම රාජාණ්ඩු ක්‍රමයක් පැවතිලා ඊට පස්සේ ආණ්ඩුකාරයාගේ අසහාය පාලනයක් වෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ ලංකාවේ තුන් දේශපාලනකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙවෙයි. ඉතින් මේ යටත් පීත පරිවර්තන මොකද වෙන්නේ? මේ තිබුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන ක්‍රමය මොකද වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවට පත් වෙනවා. කොහොමද දේශපාලන අංශයේ සිදුවන ප්‍රධාන වෙනස. ඒ වගේම අපි ආර්ථික පැත්තට අවධානය කරොත් එහෙම ලංකාවේ පැවතුණු ආර්ථික ක්‍රමය ගත්තාම තිබුණේ වැඩවසම් ආර්ථික ක්‍රමයක් තිබ්බේ. ඉතින් ස්වයං පෝෂිත වැඩවසම් ක්‍රමයක් තිබ්බේ. ඉතින් මේ ප්‍රතිසංස්කරණය මොකද වෙන්නේ? ලංකාවේ මේ වැඩවසම් ආර්ථික ක්‍රමය ධනවාදී ආර්ථිකයේ බවට පත් වෙනවා. ඒක ආර්ථික පැත්තේ ඇතිවෙන වෙනස්කම. ඒ වගේ ලංකාවේ සමාජ ක්‍රමය අපි හොයලා බැලුවොත් එහෙම ලංකාවේ සමාජ ක්‍රමයේ තිබුණේ නොදියුණු සමාජ ක්‍රමයක් කියන්න පුළුවන් සමහර ලාවට. හේතුව දැන් ලංකාවේ සමාජ ක්‍රමය තුල කුලවාදය,
ඒ වගේම රදලවාදී කියන්නේ පුද්ගල අභිලාෂ වලට ඉඩක් නැති සමාජ ක්‍රමයක් තමයි තිබුණේ. ඉතින් මේ යටත් ભેද ප්‍රතිසංස්කරණය පස්සේ මොකද වෙන්නේ? මේ පුද්ගල අභිලාෂ සාධනය කරගන්න පුළුවන් දියුණු සමාජ ක්‍රමයක් බවට පත් වෙනවා. ඒ නිසා මම මේ යටත් ભેද පරිවර්තනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සමස්ත සාරාංශ කිරීමක් තමයි කළේ එකින් එක කතා කරන්න කලින්. එහිදී අපි කිව්වා දේශපාලන පරිවර්තනයක් වෙනවා. එහිදී දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවට පත් වෙනවා. ආර්ථිකමය වැඩවසංකමයෙන් ධනවාදී බවට පත් වෙනවා. ඒ වගේම සමාජ ක්‍රමය දියුණු සමාජ ක්‍රමයක් බවට පත් වෙනවා. එහෙමනම් ද්වීපතෙහි බලමු ඊළඟට මේ මේ පරිවර්තන තුනක් අපි කතා කරානේ. අන්නේ පරිවර්තන තුنين අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙන් දේශපාලන පරිවර්තනය පිළිබඳව. ඒ දේශපාලන පරිවර්තනය තමයි මේකේ මගේ පළවෙනි ප්‍රධාන කාරණය. ඉතින් දුවේ පුතේ දැන් මේකේ ප්‍රශ්නයක් අපිට ඇහුවොත් එහෙම මේ පාඩම තුල දැන් මේකේ අපේ ප්‍රධාන නිපුණතාව බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනයේ ඇති වුණු දේශපාලන සමාජාර්ථික පරිවර්තනය. මෙතනින් ප්‍රධාන ප්‍රශ්න තුනක් අපෙන් අහන්න පුළුවන්. එක පැත්තකින් දේශපාලන පරිවර්තනය කියලා ප්‍රශ්නය අහන්න පුළුවන්. ආර්ථික පරිවර්තනය කියලා ප්‍රශ්නය අහන්න පුළුවන් අපිට. සමාජ පරිවර්තන ප්‍රශ්නය අහන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට 2019 ප්‍රශ්න පත්‍රයේ ගියොත් එහෙම ඒකේ දෙවෙනි කොටසේ හතරවෙනි ප්‍රශ්නේ අහලා තිබුණේ මේකේ දේශපාලන පැතිකඩ අහලා තිබ්බේ. ඉතින් මේ නිසා මේ ඊටම වැදගත් මාතෘකාවක් මම මේ සාකච්ඡා කරන්න වලට. ඉතින් මේ දේශපාලන පරිවර්තනය අපි වෙනම අරන් සාකච්ඡා කරමු. දැන් මේ දේශපාලන පරිවර්තනය සාකච්ඡා කරද්දී මම මේකේ මුලින්ම පොඩි හැඳින්වීමක් කරලා මේ ගැන සාකච්ඡාවට එන්නම්. දැන් මෙහෙම කියමු. දැන් ලංකාවේ ඔය යටත් පීත පාලනයට පෙර කාලයට අපි කියනවා පූර්ව යටත් පීත පාලන ක්‍රමය. ඉතින් මේ පූර්ව යටත් පීත කාලය තුල ලංකාවේ දේශපාලන ක්‍රමය සකස් වෙලා තිබ්බේ රජු නැත්තම් භූපති කේන්ද්‍රීයව. ඉතින් ඒ රාජාණ්ඩු පාලන ක්‍රමයක් තිබුණේ. ඉතින් ওই රාජාණ්ඩු පාලන ක්‍රමයෙන් පස්සේ අපිව අල්ලගත්තට පස්සේ බ්‍රිතාන්‍ය විසින් ලංකාවේ ආණ්ඩුකාරයෙක්ගේ පාලන ලක් වෙනවා. ඉතින් මේ පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙමෙයි. දැන් මේ වෙද්දී යුරෝපයේ ප්‍රාන්තවාදයේ ලිබරල් වාදයේ වර්ධනය වෙලා තිබ්බා. නමුත් මේ බ්‍රිතාන්‍ය වල එකපාරටම ප්‍රාන්තවාදී දෙන්නේ නැහැ. දැන් නමුත් මේ ලංකාවේ පාලන ක්‍රමය නිර්මාණය වෙලා තිබුණේ කාරණේ තමයි ප්‍රාන්තවාදී නොවන පාලන ක්‍රමයක් නිර්මාණය වෙලා තිබ්බේ. අපි කියන මේක අත්නොමතික පාලන ක්‍රමයක්. ඒ වගේම මේ කාලේ ලංකාවේ මධ්‍යගත පාලනයක් තිබුණෙත් නැහැ. නිශ්චිත දේශ සීමාවක් පැහැදිලි භෞමික වශයෙන් රාජ්‍යයක් වුණෙත් නැහැ මේ රාජ්‍ය. ඉතින් ඒ නිසා ලංකාවේ මේ යටත් පීත රාජ්‍ය හඳුන්වා දෙන්න කලින් අපි මේකට කියනවා పూర్ව යටත් පීත කාලය තුල ලංකාවේ ක්‍රියාත්මක පාලන ක්‍රම දේශපාලන ක්‍රමය අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙවෙයි. ඒක අත්නොමතික ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලන ක්‍රමයක් වුණා. ඉතින් ඊළඟට අපි කියනවා මේකෙන් පස්සේ මේ යටත් පීත ප්‍රතිසංස්කරණ හඳුන්වාන් පස්සේ මොකද වෙන්නේ? ලංකාව විශේෂයෙන් මේකට බලපාන්නේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය. මේ හඳුන්වා දුණු කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය මගින් සහ ඊට තදානුබද්ධ ප්‍රතිසංස්කරණ ඊට ආසන්න ප්‍රතිසංස්කරණ මගින් මොකද වෙන්නේ ලංකාවේ මේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන ක්‍රමය මොකද වෙන්නේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ සඳහා පදනමක් සකස් වෙනවා. අපි මේකට කියනවා නූතන රාජ්‍යයට පදනම දැමෙනවා. ඉතින් මම උදාහරණයක් කිව්වොත් එහෙම දැන් යුරෝපයේ මේ වෙද්දී දැන් යුරෝපයේ මේ කාලෙ වෙද්දී නූතන රාජ්‍ය බිහි වෙලා තිබුණා. දැන් යුරෝපයේ නූතන රාජ්‍ය බිහි වෙන කලින් තිබ්බේ පූර්ව නූතන රාජ්‍ය නැත්නම් රාජාණ්ඩු ක්‍රමයක් තිබ්බේ. දැන් යුරෝපයේ රාජාණ්ඩු ක්‍රමයෙන් පස්සේ කොහාටද යන්නේ? නූතන රාජ්‍යයට යනවා. නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට යනවා. දැන් ලංකාවෙත් රාජාණ්ඩුවක් තිබ්බනේ. ලංකාවේ රාජාණ්ඩුවෙන් පස්සේ නූතන රාජ්‍ය බිහි වෙන්නේ නැහැ. යුරෝපයේ රාජාණ්ඩුවෙන් පස්සේ නූතන රාජ්‍ය බිහි වෙනවා. අපේ වගේ රටවල් යටත් පීතවල අපේ ලංකාව විශේෂයෙන්ම රාජාණ්ඩුවෙන් පස්සේ නූතන රාජ්‍ය බිහි වෙන මොකද බිහි වෙන්නේ? යටත් පීත රාජ්‍ය. ඉතින් මේ යටත් පීත රාජ්‍ය තුල කරන මේ ප්‍රතිසංස්කරණ මගින් තමයි ලංකාවේ අනාගතයේදී නූතන රාජ්‍යයක් බිහිවීම සඳහා පදනම සකස් වෙන්නේ. ඒ නිසා මේ අපේ දේශපාලන පරිවර්තනය තුල ඇත්තටම ලංකාවේ මේ නූතන රාජ්‍යයක් බිහිවීම සඳහා පදනම සකස් වීමක් වෙනවා. අපි එහෙමනම් ද්වීපුතේ මේ නූතන රාජ්‍ය බිහි වෙන්න එහෙම නැත්නම් මේ දේශපාලන පරිවර්තනයට බලපාපු එකින් එක වෙනස්කම් කිහිපයක් සාකච්ඡා කරගමු. ඉතින් මෙහිදී මම මුලින්ම අවධානයක් යොමු කරනවා පළවෙනි කාරණය. ඉතින් මම මේකේ දේශපාලන පැතිකඩවල් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමක් කරනවා. මම මේකෙදී මුලින්ම සාකච්ඡා කරන කාරණේ තමයි මධ්‍යගත පාලනයක් සඳහා අවශ්‍ය වෙන පදනම සකස් වීම. දැන් මේක මම පරිවර්තනයේ පෙන්වද්දී මම පෙර තත්වෙත් පෙන්නනවා. මේ බලන්නකෝ. දැන් මේ යටත් පීත ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න කලින් ලංකාවේ මධ්‍යගත පාලනයක් තිබුණේ නැහැ. කියන්නේ ලංකාවේ මධ්‍යගත පාලනයක් තිබුණේ නැහැ. පාලන ක්‍රමයේ විශේෂයෙන් උඩරට හා පහතරට වශයෙන් පරිපාලන ක්‍රම දෙකක් වශයෙන් ක්‍රියාත්මක වෙලා තිබුණා. අපි කලින් අර යෝජනා වශයෙන් කතා කළා. ඉතින් ඒ තරක් නෙමෙයි මේ කාලේ ඒක පාලනයේ විසිරලා තිබුණේ.
ඉතින් මෙන්න මේ තත්ත්වය තුළ ලංකාවේ මධ්‍යගත පාලනයක් තිබුණේ නැහැ. නමුත් මේ කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය මගින් මේ හොඳුන යෝජනා හඳුන්වා දෙනවා. එකක් තමයි එක පැත්තෙන් උඩට සහ පහතට ඒකාබද්ධ කරනවා. අපි අහලා තිනවා 16ක් වශයෙන් තිබු පළාත් සංඛ්‍යාව පළාත් 5 දක්වා අඩු කරනවා. ඔය පළාත් 5කට බෙදලා එක පළාතක් පාලනය කරන්න පත් කරනවා කාවද? ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියෙක්. එයා තමයි ඒජන්තවරයෙකුට ලක් කරනවා පාලනය. ඉතින් පරිපාලන ක්‍රමය. ඒ වගේම පළාත් බෙදලා නැවත දිස්ත්‍රික්ක වලට බෙදලා කච්චේරි ක්‍රමය හඳුන්වා දුන්නා. එහිදී දිස්ත්‍රික්කයක් පාලනය කරන්න උපේජන්තවරයෙක් පත් කරනවා. ඉතින් මේ විදිහට ලංකාවේ මේ යටත් පීඩ පාලන ක්‍රමය තුල මධ්‍යගත පාලනයක් සඳහා අවශ්‍ය පදනම සකස් වීමක් වෙනවා. ඉතින් ඒ නිසා ලංකාවේ ප්‍රධාන වශයෙන් දේශපාලනංශය ඇතිවෙච්ච පරිවර්තනයක් තමයි මේ විසිරීත වූ පාලනය ඒකාබද්ධ කරමින් මධ්‍යගත පාලනයක් සඳහා අවශ්‍ය පදනම සකස් වීමක් සිද්ධ වෙනවා. ඒක අපිට දක්වන්න පුළුවන්. එහෙමනම් දුවිපුතේ අපි බලමු ඊළඟට දේශපාලන වශයෙන් ඇතිවෙච්ච තවත් පරිවර්තනයක් ගැන අපි අවධානයක් යොමු කරමු. මේක දේශපාලන පසිතා වැදගත් යෝජනාවක් ආණ්ඩුකාරයාගේ අත්නොමතික පාලනය සීමා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා පදනම දැමීම. මෙහෙමයි. දැන් ඔය යටත් පීඩ පාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න කලින් ලංකාවේ පාලන ක්‍රමයෙන් ගත්තොත් එහෙම තිබ්බේ අසහාය රාජාණ්ඩු ක්‍රමයක් තිබ්බේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙමෙයි. විශේෂයෙන්ම ආණ්ඩුකාරයාගේ අසහාය පාලන ලක් වෙලා තිබුණා. ඔහුට විවස්ථාදායක විධායක අධිකරණයේ ත්‍රිවිධ බලතල ඒක රාශි කරන් තිබ්බා. නමුත් මේ කෝල්බ්‍රූක් ආණ්ඩුක ප්‍රතිසංස්කරණ යෝජනා කරන යෝජනත් එක මොකද වෙන්නේ? මේ ආණ්ඩුකාරවරයාගේ බලය සීමා වීමක් වෙනවා. එහිදී විශේෂයෙන්ම පුද්ගල අභිලාෂ සාධනය කරන්න පුළුවන් ආකාරයේ ආණ්ඩුකම සඳහා අවශ්‍ය පදනම වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුකාරවරයා මේ කිරීටීට වගකීතුයි කියන පදනම ඉස්මතු කරන්න උත්සාහයක් කරනවා. ඒ නිසා මේ කෝල්බ්‍රූක් කැමරන් ආණ්ඩු ක්‍රමය තුල ප්‍රධාන වශයෙන් හඳුන්වා යෝජනත් එක්ක ලංකාව යටත් විවිධ පාලන ක්‍රමය තුල මේ ආණ්ඩුකාරයාගේ බල සීමා වීමක් සිද්ධ වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඇතිවන දේශපාලන සායක ලංකාවේ අපි කියනවා මේක විවස්ථානුකූල පාලනට අවශ්‍ය කරන පදනම දැමීමක් වුණා. අපි බලමු කොහොමද මේ ආණ්ඩුකාරයා බලය සීමා වෙන්නේ කියලා. අපි බලමු මේ කාරණේ ඊළඟ කාරණයෙන් එක පැත්තකින් ආණ්ඩුකාරවරයාට තිබුණු නීති සම්පාදන බලය සීමා කරන්න මොකද්ද හඳුන්වා දුන්නේ? විවස්ථාදායක සභාවක් හඳුන්වා දුන්නා. දැන් ඔහුගේ තීරණ එතකොට මේ විවස්ථාදායක සභාව හරහා සම්මත විය යුතු වෙනවා. ඉතින් කොහොම වුණත් මේකේ ප්‍රධානීය බවට පත් වුණ ඉතින් ආණ්ඩුකාරයා උන් අපිට මේ විවස්ථානුකූල පාලනයේ ආරම්භය සඳහා පදනම සකස් වීමක් වුණා එක පැත්තකින්. අනිත් පැත්තෙන් විධායක කටයුතුවලදී මේ විධායක කටයුතුවලදී උපදෙස් ගන්න මොකද කරන්නේ? හඳුන්වා දුන්නා විධායක සභාවක්. ඉතින් විධායක සභාවක් හඳුන්වා දීම තුළින් ඔහුට උපදෙස් ගන්න මේ කණ්ඩායමක් ඉන්නවා මේකේ. ඒ උපදෙස් ගත යුතුනවා. අනිත් පැත්තෙන් අධිකරණ ක්‍රමය තුළ අධිකරණ බලය ආණ්ඩුකාරයෙන් අයින් කරලා මොකද කරන්නේ? ඒ බලය ලබා දුන ශ්‍රේෂ්ඨාධිකරණයට. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ යටත් පීත පරිවර්තනය තුළ ඇතිවෙන ප්‍රධාන දේශපාලන වෙනසක් තමයි මේ ආණ්ඩුකාරයාගේ මේ අත්නොමතික පාලනය සීමා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා පදනමක් සකස් වෙනවා. අපි දැනට ඒ වගේ දේශපාලන පරිවර්තන දෙකක් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි දුවේ පුතේ අවධානය යොමු කරමු තවත් මේ දේශපාලනස වැදගත් පරිවර්තන දෙකකට. එකක් තමයි එක මම කෙටියෙන් කතා කරනවා මේ කාරණය ඒකීය නීති ක්‍රමයක් ඇති කිරීම. කලින් ලංකාවේ ඒකීය නීති ක්‍රමයක් තිබුණ නැති නිසා මොකද කරන්නේ? මේ ඒකීය නීති ක්‍රමයක් ලංකාවේ මේ ප්‍රතිසංස්කෘතිය ඇති වෙනවා. ඉතින් මුළු ලංකාවම එකම අපරාධ නීති ක්‍රමයට ගේනවා. ඒ වගේම ප්‍රාදේශීය නීතියක් වුණ මේ උඩරට නීතිය පුද්ගල නීතියක් බවට පත් වෙලා ලංකාවේ ඒකීය නීති ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒකත් මේ යටත් පීඩ පාලන කාලයේ ඇති දේශපාලන පරිවර්තනයක් වශයෙන් ගන්න පුළුවන්. මේකට තවත් සම්බන්ධ කාරණයක් තමයි ඒකීය නීති ක්‍රමයක් වගේම ඒකීය අධිකරණ ක්‍රමයක් ඇති කරනවා. අපි අර කලින් කතා කරා මේ කාරණය ගැන යටත් පීඩ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න කලින් ලංකාවේ ඒකීය අධිකරණ ක්‍රමයක් තිබුණේ නැහැ. මම කලින් සඳහන් කළා යෝජනා යටතේ උඩරට සහ පහතට වශයෙන් අධිකරණ ක්‍රම දෙකක් ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ නිසා ලංකාවේ මොකද කරන්නේ? මේ කැමරන් යෝජනා මගින් ලංකාවේ ඒකීය අධිකරණ ක්‍රමයක් ඇති කරනවා. එහිදී අර කලින් කිව්ව ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙනවා. මුළු රටේම සිවිල් සහ අපරාධ නඩු සම්බන්ධ බලය ලබා දුන්නා. දිසාධිකරණ පිහිටෙව්වා. අධිකරණයේ ස්වාධීනතාවය ඇති කළා. මේ නිසා මේ යටත් පීඩ පරිවර්තනය තුළ ඒකීය අධිකරණ ක්‍රමයක් නිර්මාණය කරනවා. ඒක ලංකාව මේ දේශපාලන වශයෙන් ඇතිවෙච්ච වැදගත් පරිවර්තනයක් වුණා. එහෙනම් දෙවිපොතේ අපි ඊළඟට තවත් යොමු කරන අවධානය යොමු කරන තවත් වැදගත් කාරණයක් පිළිබඳව මේක ඉතා වැදගත් දෙයක් බවට පත් වෙනවා මේ දේශපාලන වශයෙන් නියෝජනයේ පිළිබඳ සිද්ධාන්තය හඳුන්වා දීම. දැන් ලංකාවේ මේ යටත් පීඩ ප්‍රතිසංස්කරණ ගේන කලින් ලංකාවේ නියෝජනයේ පිළිබඳ සිද්ධාන්තයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ පාලනයේ ජනතා සහභාගීත්වයක් නැහැ. ඉතින් මේ ජනතා සහ නොමැති නිසා මේ කරපු කාලේ මේ ආණ්ඩුක ප්‍රතිසංස්කරණ මොකද කරන්නේ? ක්‍රමානුකූලව මේ ලංකාවට නියෝජනයේ පිළිබඳ සිද්ධාන්තය හඳුන්වා දීමක් කරනවා. ඉතින් මෙහිදී මම මේ නියෝජන සිද්ධාන්තය විස්තර කිරීම පියවර කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරනවා.
දැන් ඒකෙදි කෝල්ඩ් බ්‍රූ කැමරන් ප්‍රතිසංස්කරණය පමණක් ගුණ කරලා නෙවෙයි තවත් ඒවා සම්බන්ධ කරලා තමයි නියෝජන සිද්ධාන්තෙම විස්තර කරන්නේ. ඉතින් මෙහිදී මම මුලින්ම ගන්නවා පළවෙනි කාරණය මේ ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණය මගින් ප්‍රථම වතාවට කලින් කිව් විදියට මෙන්න සීමිත ඡන්ද බලය හඳුන්වා දීමක් කළා. අධ්‍යාපන සුසුකම් තියෙන, දීපල සුසුකම් තියෙන ඡන්ද බලය හඳුන්වා දුන්නා. ඉතින් ඒ වගේම ඒක නියෝජනයේ සිද්ධාන්තය ඉතා වැදගත් අවස්ථාවක්. ඉතින් මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ අපි ගන්නවා ඊළඟ ප්‍රතිසංස්කරණය. 1920 මැනින් ආණ්ඩුක්‍රමය මගින් ප්‍රාදේශීය නියෝජනයේ පළවෙනි වතාවට හඳුන්වා දුන්නා. කලින් තිබෙන වාර්ක නියෝජනයේ ජනවර්ග අනුපත් කිරීම මෙන්න මැනින් ආණ්ඩුක්‍රමයෙන් ප්‍රාදේශීය නියෝජනයේ ප්‍රදේශ අනුපත් කරන්න පටන් ගත්තා. විශේෂයෙන් අර මේ ආණ්ඩුක්‍රමයේ තිබ්බ විවස්ථාදායක සභාවේ නිල නොලත් මන්ත්‍රීන්ගෙන් 29 දෙනාගෙන් 16 දෙනාගෙන් 11 දෙනෙක් පත් කරේ ප්‍රාදේශීයව. බස්නාහිරට 3 දෙනෙකුත් අනිත් පළාත් 8ට එක බැගින්. ඒ නිසා මේ ප්‍රාදේශීය නියෝජනය හඳුන්වා දීම තුලත් මේ නියෝජන සිද්ධාන්තයේ පුළුල් වීමක් වෙනවා. මේන් පස්සේ තියෙන ඊළඟ ප්‍රතිසංස්කරණයෙන් තමයි 1924 මේ මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණයෙන් තවදුරටත් මේ නියෝජන සිද්ධාන්තයේ පුළුල් වීමක් වෙනවා. ඒකත් මෙරට මේ නියෝජනීය සිද්ධාන්තයේ වර්ධනයක්. ඉතින් අපිට වැදගත්ම කාරණේ තමයි 1931 හඳුන්වා දුන්නු මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය. මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය මගින් නියෝජන සිද්ධාන්තය තුල මේ සර්වජන ඡන්ද බල ලැබිලා මේ නියෝජනයේ තවදුරටත් පුළුල් වීමක් වෙනවා. ඒ නිසා අපි මේ යටත් ભેද පරිවර්තනය තුල සාකච්ඡා කරේ මේ දේශපාලනයේ පරිවර්තන මත පහක් කතා කළා. ඒකේ පළවෙනි කාරණේ කතා කරේ මධ්‍යගත පාලනයක් ඇති වුණා කිව්වා. මධ්‍යගත පාලනයෙන් පස්සේ අපි කතා කරා ආණ්ඩුකාරයාගේ අත්නොමතික පාලනය සීමා කරමින් ප්‍රාන්ත වංශදා පදනම දැම්ම. තව දෙකක් ඒකීය නීති ක්‍රමයක් ඇති කිරීම, ඒකීය අධිකරණ ක්‍රමයක් ඇති කිරීම, ඒ වගේම නියෝජන සිද්ධාන්තය හඳුන්වා දීම. ඉතින් දුවේ පුතේ මෙන්න මේ අපි මේ දේශපාලන පරිවර්තනය ලියද්දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන මේ මුලම තියෙන ප්‍රතිසංස්කරණය කෝල්ඩ් බ්‍රූ ආණ්ඩුක්‍රමය ගැන පමණක් සලකලා අපි උත්තර ලියන්න ගියොත් එහෙම අපි මේක කියන්නේ එක පැත්තක් තමයි කියවෙන්නේ. ඒ නිසා මේ යටත් පිට පරිවර්තනයේ තියෙන මේ සෑම ප්‍රතිසංස්කරණයක්ම සම්බන්ධ කරලා අපිට උත්තරේ මේ ගොනු කරගන්න වෙනවා. ඉතින් අපි මෙතන ආණ්ඩුක්‍රම කිහිපයක් කියවුණා. මෙතන කෝල්ඩ් බ්‍රූ එක කියවුණා, අනිත් ප්‍රතිසංස්කරණ කියවුණා. මේකේ සාර්ථක පිළිතුරක් සඳහා අපි තවත් මම මේකේ පරිවර්තන කිහිපයක් කතා කරනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය සම්බන්ධ කරලා. අපි එහෙනම් ඒ පිළිබඳව අපි අවධානයක් යොමු කරමු ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හරහාත් මේ අපි වෙනම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඩොනමෝර් කියලා අපි මේකට සම්බන්ධ කරලම සාකච්ඡා කරනවා තවත් ප්‍රතිසංස්කරණය. අපි බලමු තවත් යෝජනාවක් මොකක්ද කියලා. හරි ඊළඟට අපි බලමු ඊළඟ කාරණය වැදගත් කාරණයක් මේ සර්වජන ඡන්ද බලය මත පදනම් වුණු මැතිවරණ ක්‍රමය සහ මේ විවස්ථාද නිසා ඇතිවෙච්ච වෙනසක් තමයි දේශපාලඥයින් සාමාන්‍ය ජනතාව මත රඳා පවතින තත්ත්වයට පත්වීම. විශේෂයෙන් මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය තුලින් ප්‍රථම වතාවට අපිට සර්වජන ඡන්ද බලය හම්බෙනවා. අවුරුදු 20කට වැඩි ඉස්සිපු දෙපාර්ශවයටම ඒක පැත්තකින් අපිට අර තිබුණු විවස්ථාදායක සභාව වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ සභාවක් හඳුන්වා දුන්නා. ඉතින් ඒ වගේම පළාත් බද නියෝජනය හඳුන්වා දුන්නා. මෙන්න මේ කාරණේ මත දේශපාලනයේ ඇතිවන තවත් වැදගත් පරිවර්තනයක් තමයි මේ දේශපාලඥයින් සාමාන්‍ය ජනතාව මත රඳා පවතින තත්ත්වයට පත්වීම. ඒකත් මෙරට දේශපාලනයේ ඇතිවෙන තවත් වැදගත් පරිවර්තනයක්. ඒ වගේ මේ වගේම තවත් දේශපාලනයේ පරිවර්තනයක් තමයි මේ දේශපාලඥයින් ජනතාවට වග කියන්න හුරු වීම. විශේෂයෙන්ම මැතිවරණවලදී මේ දේශපාලඥයින් ජනතාවගේ පොරොන්දු ඉටු නොකරන දේශපාලඥයින්ට තමන්ගේ සහාය නොලැබෙන තත්ත්වයට ප්‍රකාශ කරන්න මේ ජනතාව යොමු වුණා. ඒ නිසා මෙහිදී දේශපාලනයේ තවත් මේ වැදගත් පරිවර්තනයක් තමයි මේ දේශපාලඥයින් ජනතාවට වගකීමට හුරු වීම. ඒක දේශපාලනයේ වැදගත් පරිවර්තනයක්. ඉතින් ඒ වගේම දුවේ පුතේ තවත් අපි අවධානය යොමු කරොත් එහෙම දේශපාලන පරිවර්තනවලට මේකත් වැදගත් කාරණයක් වෙනවා. මෙරට දේශපාලන පක්ෂ ආරම්භ වීම. දැන් ඔය ඩොනමෝර් ආණ්ඩුක්‍රමය හඳුන්වා දෙන කලින් දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. දැන් ඔය කම්කරු පක්ෂයක තිබුණාට 1928 දෙක දේශපාලන පක්ෂය වශයෙන් සලකන්නේ නැහැ. දැන් දේශපාලන පක්ෂ බිහි වෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය තුලින්. දැන් ඇත්තටම ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක කරන දේශපාලන පක්ෂ අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ සර්වන් ඡන්ද බැල ලැබිලා ජනතාව සංවිධාන ඡන්දදායක සංවිධානය කරන්න දේශපාලන පක්ෂ අවශ්‍ය වෙනවා. ඒ නිසා ලංකාවේ දේශපාලන පක්ෂ ආරම්භ වුණා මේ තුල. උදාහරණයක් වශයෙන් ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂය බිහි වෙනවා 1935 ලංකා සම සමාජ පක්ෂය. ඉතින් ඒකත් ලංකාවේ දේශපාලන පැත්තෙන් ඇතිවෙච්ච වැදගත් පරිවර්තනයක්. ඒ වගේ දීපේ තවත් මම වැදගත්ම කාරණයක් කතා කරනවා මෙතන දේශපාලනයේ මෙන්න මේ විධායක කාරක සභා ක්‍රමය නිසා. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ලැබෙන විධායක කාරක සභා ක්‍රමයක් අමාත්‍ය මණ්ඩලයක් නිසා මොකද වුණේ ලංකාවේ අනාගතයේදී මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය සඳහා පදනම සකස් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ විධායක කාර්ය සභා ක්‍රමය තුල සුළු ජාතීන්ට පාලනයට සහභාගී අවස්ථාවක් ලැබුණා. ඒ වගේම පෞද්ගලික මන්ත්‍රීවරයාගේ තත්ත්වය හොඳ තත්ත්වයකට එනවා. ඒ කියන්නේ පෞද්ගලික මන්ත්‍රීවරයාට රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල වාගේම විධායක කාරක සභාව තුල අදහස් දක්වන්න වාද විවාද සහභාගී වෙන්න ඡන්දය ප්‍රකාශන අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේ පෞද්ගලික මන්ත්‍රීවරයාගේ තත්ත්වය හොඳින් ආරක්ෂා වුණා
මේ විධායක කාර්ය සභාව තුළ ඒ වගේම සියලුම മന്ത്രിවරුන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවයට විවස්ථාදායක කටයුතු වාගේම විධායකරු සඳහා සහභාගී හැකියාවක් මේ තත්ත්වයේ තුල විශේෂයෙන් මේ ඩොනමෝර ආණ්ඩුක්‍රමේ කාර්ක සභාව සමාත්‍යම නිසා අනාගතයේදී කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට හොඳ පුහුණුවක් ලැබෙනවා. ඉතින් ඒක ඊටාම වැදගත් කාරණයක් අපේ මේ දේශපාලන අංශය ඇති වෙන. ඉතින් මේ වගේම තවත් මම කෙටියෙන් කාරණා කිහිපයක් සාකච්ඡා කරනවා. මේ දේශපාලන අංශය ඇති වෙන ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් බිහිවීම. මේදී සිද්ධ වෙන මේ ඡන්ද බලය විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ ධනයේ බලය නැති සමාජ තත්ත්වෙනි සාමාන්‍ය ජනතාවට මේ ඡන්ද බලය ලක් වෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකමක් සහිත පුරවැසියන් මේ කාලේ බිහි වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් මේ ඩොනමෝර ආණ්ඩුක්‍රමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම තවත් තමයි විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාර ආරම්භ වීම. විශේෂයෙන් ලංකාවේ මුල් කාලේ ඉඳන්ම යටත් පීඩ පාලන විවිධ දේශපාලන ව්‍යාපාර ආරම්භ වෙලා තිබ්බා. ඉතින් මේ කාලේ ලංකාවේ මේ 1833 පටන් අතට ක්‍රමානුකූලව ඇතිවෙච්ච මේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී භාවය මේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී භාවයේ පසුබිම තුළ ලංකාවේ සිවිල් සමාජ ව්‍යාපාර බිහි වුණා. වෘත්තීය සමිති බිහි වුණා. ස්ත්‍රීවාදී ව්‍යාපාර බිහි වුණා. ආගමික සංවේදන ආදී මේවා ලංකාවේ මේ දේශපාලන අංශය ඇතිවෙච්ච වෙනස්කම් වශයෙන් අපි ගන්නෙ. ඉතින් මෙන්න මේ කාරණාවට අමතරව මම තවත් කාරණා දෙකක් ගැන අවධානයක් යොමු කරනවා. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වර්ධනය වීම. අපි අයිතිවාසිකම් වර්ධ කරනවා සිවිල් සහ දේශපාලන කියලා. ඉතින් ඇත්තටම කෝල්බ්‍රූක් කැමරන්ගෙන් සිවිල් අයිතිවාසිකම් වර්ධනය වුණා. ඩොනමෝර ආණ්ඩුක්‍රමය තුලින් දේශපාලන අයිතිවාසිකම් වර්ධනය වීමක් වෙනවා. ඉතින් ඒ වගේම තවත් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක් වන රාජ්‍ය සහ ආණ්ඩුව එකිනෙකින් වෙන පදනම වැටෙනවා. ඉතින් මේක ලංකාවේ යටත් පීඩ පාලන කාලය තුල ඇති වුණු දේශපාලන වෙනසක්. අපි දැන් මේ සාකච්ඡා කළේ මේ විදිහට ශ්‍රී ලංකාවේ යටත් පීඩ පාලනයේ ඇතිවෙච්ච මේ දේශපාලන පරිවර්තනය. එහිදී අපි ඒ සම්බන්ධව හැඳින්වීමක් කරා. කලින් මෙහිමයි තිබ්බේ රාජාණ්ඩුක්‍රමයක් තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙමෙයි. මේ ප්‍රතිසංස්කරණමකින් ලංකාවේ මොකද වෙන්නේ මේ දේශපාලන ක්‍රමේ පරිවර්තනය වෙනවා. එහිදී මම කාරණා කිහිපයක්ම සාකච්ඡා කළා. එකින් එක සාකච්ඡා කිරීමක් කළා. ඉතින් මෙහිදී අපි අවසාන වශයෙන් නිගමනයට එළඹෙනවා මේ කාරණේ තුල මේ විදිහට ලංකාවේ මේ යටත් පීඩ පාලන කාලය තුල ඇති කරපු මේ ප්‍රතිසංස්කරණමකින් මොකද උනේ දේශපාලන ක්‍රමේ පරිවර්තනය වුණා. විශේෂයෙන් අපි කියනවා මේ රාජාණ්ඩු ක්‍රමය පරිවර්තන ලක්වන මොකක් බවටද මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බවට. අපි මේකට කියන නූතන රාජ්‍ය සඳහා පදනම සකස් වීමක් වුණා. දැන් යටත් පීඩ කාල නූතන රාජ්‍ය බිහි වෙන්නේ නැහැ. නූතන රාජ්‍ය බිහි වෙන්න අවශ්‍ය වෙන පදනම සකස් වෙන්නේ කොහෙද? මේ යටත් පීඩ පාලන කාලය තුල. ඒ නිසා මම මේ සාකච්ඡාවට ලක් කළේ එතකොට ශ්‍රී ලංකාවේ මේ යටත් පීඩ පාලන ක්‍රමය තුල ඇතිවෙච්ච මේ දේශපාලන පරිවර්තනය. එහිදී අපි මේකට හැඳිනීමක් දාලා හැඳිනීමක් මේකට ගොනු කරගෙන ඒ පරිවර්තන නිල මේ නිගමනයක් දැක්වීම අපිට මේ සාර්ථකව පිළිතුරක් ලියන්න හැකියාවක් ලැබෙනවා. හරි එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට දැන් පාඩමෙන් පස්සේ අපි ඔයාලගේ දැනුමත් එක්ක සම්බන්ධ කරලා අපි පොඩි ඇගීම් කිහිපයක් මෙහිදී සාකච්ඡා කරමු. මම මුලින්ම මේ ඔයාලට ඇගීමක් ඉදිරිපත් කරනවා කෙටි ප්‍රශ්නයක් සම්බන්ධ කරලා. මේ කෙටි ප්‍රශ්නය පහුගිය කාලෙත් අහලා තිබ්බ 2019 පේපර් එකේ අහලා තියෙන්නේ ලෝක ඉතිහාසයේ ගවේෂණය කරද්දී යටත් පීඩ බිහි වූ ආකාර දෙකක් හඳුනාගත හැකිය. මේ ආකාර දෙක. දැන් මේක 2019 අවුරුද්දේ පේපර් එකේ තිබුණා. ඉතින් මොකද්ද මේ ආකාර දෙක? අපි මේකේ ආකාර දෙකක් හඳුනාගත්තා. මේකෙන් පළවෙනි ආකාරය තමයි මොකද්ද? අපි කලින් කතා කර විදිහ කිසියම් රාජ්‍යයක් නේද? නව දේශයක් හොයාගෙන ඒ ජනාවාස කළ මව් රාජ්‍යයට අවශ්‍ය ලෙස පාලනය කරනවා. අනික් ක්‍රමය තමයි ජනාවාස උපදේශයක් කිසියම් බලගතු රාජ්‍යයක් විසින් යුද්ධයෙන් හරි ගිවිසුමින් අල්ලගෙන මව් රාජ්‍යයට අවශ්‍ය ලෙස පාලනය කිරීම. ඉතින් මේ වගේ අපිට මේ පිළිතුරු දෙකක් මේක ලියන්න තියෙනවා. මේ පිළිතුරු මේ ආකාර නැතත් කෙටියෙන් හරි සඳහන් කිරීම ඉතා නිවැරදි විදිහට ඔයාලගේ උත්තරේ ලකුණු ගන්න හේතු වෙනවා. ඉතින් අපි නිසා එක ඇගීමක් සම්බන්ධ කරේ කෙටි ප්‍රශ්නයක්. හරි ඊළඟ දුවේ පුතේ බලමු මේකේ ඔයාලගේ වැදගත්ම ප්‍රශ්නයක් මම දැම්මා මේ දෙවෙනි ඇගීම් විදිහට. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක් වෙනවා මේ දේශපාලන පරිවර්තනය සම්බන්ධ කරලා. මෙරට යටත් පීඩ පාලනය තුල නූතන රාජ්‍යයට පදනම සකස් කරන ලදී. සාකච්ඡා කරන්න. දැන් අපි කතා කරේ දේශපාලන පරිවර්තනය සාකච්ඡා කළේ. ඒවට මම කලිනුත් කියලා දීලා තිබ්බා මේ පාඩම් මාලාව තුල පිළිතුරක් ලියද්දී කොටස් තුනක් තියෙනවා. ඒකේ හැඳින්වීම, සාකච්ඡා එහෙම නැත්නම් අන්තර්ගතය, නිගමනය. දැන් මේකේ මම ඒ වගේ කොටස් තුන බෙදාගත්තා. මේක ලකුණු 20ක ප්‍රශ්නයකට තමයි අහන්න පුළුවන් ගොඩක් දුරට. ගිය පාරත් මේ වගේ එකක් අහලා තිබුණා. මම මේ ලකුණු 20කට අදාළව. එතකොට මේකේ හැඳින්වීමට මම අරන් තිනවා කාරණා කිහිපයක් අපි බලමු. මුලින්ම අපි ඊටාම කෙටියෙන් දැන් මේ හැඳින්වීමට ලොකු හැඳින්වීම් ලියන්නේ නැහැ. ඔය සමහරවම උත්තර ලියන්න ගියාම පෘතුගීසි පාලනය ගැන, ලන්දේසි පාලනය ගැන පිටු ගණන් උත්තර ලියන්න පුළුවන්. Taman දන්න ඉතිහාසයේ යොදලා, දන්න දැනුම පාවිච්චි කළා. එහෙම ලියන්නේ නැහැ. එතන අපි පොඩි සාමාන්‍ය හැඳින්වීමක් අපි ලියා ගන්නවා. එතන කෙටියෙන් යටත් පීඩ රාජ්‍ය ගැන හඳුන්වන්න. ඒ වගේම අපි ඊට පස්සේ ශ්‍රී ලංකාවේ යටත් පීඩ පාලනය ගැන
පෘතුගීසි පාලනය ගැන ඉතාම කෙටියෙන් ලන්දේසි පාලනය මෙහෙම ආවා. ඉතින් ඒ වගේ පොඩි විස්තරයක් තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම වැදගත්ම කාරණේ තමයි යටත් පීත පාලන කාලය තුල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. මේ ප්‍රතිසංස්කරණ වලින් බලපෑම් සහගත ප්‍රතිසංස්කරණ දෙක තමයි කෝල්බ්රුක් සහ ඩොනමෝ රාන්ඩුක්. ඉතින් ඒ වගේ පොඩි හැඳින්වීමක් මෙතන ලකුණු තුනකට සෑහීම පත්වන විදිහට හැඳින්වීමක් කළ යුතුයි. ඊට පස්සේ දීපිත අපි මේකේ අන්තර්ගතය අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ නූතන රාජ්‍ය පදනම සකස් වුණා කියන කාරණය. ඉතින් මෙතනදී මම කාරණා දෙකක් සම්බන්ධ කරනවා පොඩි හැඳින්වීමක් දාන්න. විශේෂයෙන් මම අර කලින් කිව්ව කාරණේ දැම්ම නම් හොඳයි. යුරෝපයේ රාජාණ්ඩුවෙන් පස්සේ නූතන රාජ්‍ය බිහි වෙනවා. එතකොට ලංකාවේ රාජාණ්ඩුවෙන් පස්සේ නූතන රාජ්‍ය බිහි වෙන්නේ නැහැ. බිහි වෙන්නේ යටත් පීත රාජ්‍ය. මේ යටත් පීත රාජ්‍යයේ කරන මේ ප්‍රතිසංස්කරණ මොකටද මේ නූතන රාජ්‍ය පදනමක් වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ නිසා මේ නූතන රාජ්‍ය පදනම සකස් වීමක් වෙනවා මේ යටත් පීත පාලනය තුළ. ඒ සඳහා හේතු වෙද දේශපාලන වෙනස්කම් පුළුවන් විදිහට එකින් එක අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේදී මේකට ඉහත කරුණු සාරාංශ කරමින් නිගමනයක් ලියන්න ඕනේ. ඉතින් නිගමනය තුළට අපි ඇතුළත් කළ යුතු මේ විදිහට ලංකාවේ ඇති වෙච්ච මේ දේශපාලන පරිවර්තනය තුළ නූතන රාජ්‍යයට පදනම සකස් වීමක් වුණා. ඉතින් ඒ නිසා ඒක අනාගතයේදී මේ ලංකා නූතන රාජ්‍ය බඩපත් වෙන මේ අපි එකින් එක සාකච්ඡා කරපු කාරණා සාරාංශ කරමින් මේකේ නිගමනය ලියන්න ඕනේ. නිසා මේ පිළිතුර තුළ පිළිතුර මම මේ ලකුණු 14ක් මේ සැලසුම් කරේ මේ පාර පහුගිය ලකුණු දී පටිපාටික සම්බන්ධ කරලා. ඉතින් මේ නිසා සාකච්ඡාව තුළ නිවැරදි විදිහට මේ දේශපාලන පරිවර්තනයත් එක්ක විශේෂයෙන් නූතන රාජ්‍ය බිහුණා කියන කාරණේ මෙතනදී පැහැදිලි කරන්න ඕන. ඉතින් ඒ අපි ලකුණු 20ක ඇගීමක් අපි කතා කරේ විශේෂ දේශපාලන වශයෙන් මේ පරිවර්තන අපි වෙනස් විදිහට සාකච්ඡා කළා. එහෙනම් දීපුතේ අපි තවත් මේකේ ප්‍රශ්නයක් බලමු තුන්වෙනි එක විදිහට මම ඔයාලට බහුවර්ණ ප්‍රශ්නයක් මේකට දාලා තියෙනවා. ඉතින් මේකේ අහලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ යටත් පීත යුගයේ ඇතිවෙච්ච වෙනස්කම් වූයේ. මගේ දේශපාලන පැත්ත පමණක් නෙමෙයි මම අනිත් ඒවාත් මේකට සම්බන්ධ කරලා බලමු උත්තර පහ. වර්ණ පහ නූතන රාජ්‍ය සඳහා පදනම සකස් වීම. ඒ වගේ සාම්ප්‍රදායික ගැමි ආර්ථික සම්පූර්ණ බිඳ වැටීම. ආණ්ඩුකාරයාගේ බලයේ සීමා වීම කිරීම, කච්චේරිකම අහෝසි කිරීම, සමාජ සජීවීකරණය ඇති කිරීම. දැන් මොකක්ද මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ? දැන් බැලුවොත් එහෙම මේක අපි පොඩි වෙලාවක් දීලා ඔයාලට පොඩ්ඩක් මේ අතර වෙලාව අවධානය කළොත් එහෙම දැන් මේකේ අපි ඒ පිළිතුර ගත්තොත් එහෙම ඒක හරි. අපි දැනුත් කතා කරේ කාරණේනේ. ඒ හරි. අනික සාම්ප්‍රදාය ගැමි ආර්ථිකය වචනයක් තමයි සම්පූර්ණ මිද වැටීම. දැන් මේ යටත් පීත පාලනය තුළ ගැමි ආර්ථිකය සම්පූර්ණ මිද වැටුනේ නැහැ. හේතුව අපි දන්නවා ලංකාවේ ධනමාධ්‍ය හඳුන්වා දුන්නා. ධනමාධ්‍යත් ක්‍රියාත්මක වුණා. ඒ වගේ මතක තියාගන්න ලංකාවේ සාම්ප්‍රදාය ගැමි ආර්ථිකයක් තිබුණා. දැන් ලංකාවේ තුළ ආර්ථිකම් දෙකක් පවතිනවා. එතකොට මොකද්ද? ධනමාධ්‍ය ක්‍රමයක් තියෙනවා. ගැමි ආර්ථිකයක් නිසා මේක අපි හඳුනා ගන්නවා ලංකාවේ යටත් වියත කාලයේ ද්විත්ව ආර්ථිකය කියලා. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන්ම මේ ගැමි ආර්ථිකය සම්පූර්ණ බිඳ වැටෙන එක බලපෑමක් වෙනවා. බලපෑමක් වුණාට බිඳ වැටෙන්නේ නැහැ. ඒ නිසා මේකේ මේ සම්පූර්ණයෙන් නිසා ඒක අපිට බාර ගන්න බෑ පිළිතුරු විදිහට. B වැරදි මේකේ. මේ C කියන කාරණේ කතා කරන්නේ අපි සාකච්ඡා කරපු කාරණයක් ආණ්ඩුකාරය බලයේ සීමා වෙනවා. ඒක හරිනේ. කච්චේරිකම අහෝසි කරන්නේ නැහැ. දැන් දිස්ත්‍රික්ක පාලනයත් එක්ක අපිට කච්චේරිකම හඳුන්වා දීමක් කරනවා. ඉතින් මේකෙදි දැනට B පිළිතුර අපිට ගන්න බෑ. D කියන කාරණේත් අපිට ගන්න අමාරුයි. දැන් E කියන කාරණේට ගත්ත හැකි සමාජ සජීවීකරණය තුණා. අර නොදියුණු සමාජ ක්‍රමය සමාජ සජීවීකරණය තුණා විශ්ව සමාජය අර ධනය බලය සමානතත් නැති අයට දේශපාලන බලය ලැබීමෙන් සමාජය තුළ මේ අර පහළ කුලවල අයිති අයට පහළ තත්ත්වයට සමාජ ඉරට යන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ නිසා මේ පිළිතුර දිහා බලද්දි මේක අපේ නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? හරියටම නම් දුවේ මේක අපේ පිළිතුර බවට පත් උනේ ACE කියන පිළිතුර. අපි නම් බලමු මේ ACE කියලා පිළිතුර බවට පත් උනේ කොහොමද? මේකෙදි අපි කිව්වා A කියන කාරණේ A පිළිතුර නිවැරදි. නූතන රාජ්‍ය සඳහා පදනම සකස් වීම. ඒ වගේ මේකේ B අපිට ගන්න බෑනේ. C කියන පිළිතුර ආණ්ඩුකාරය බලයේ සීමා කිරීම. ඒක නිවැරදි. ඒ වගේම D පිළිතුර අපිට බාර ගන්න බෑ කච්චේරිකම එක වැරදි නිසා. මේකේ E කියන පිළිතුර නිවැරදි වෙනවා සමාජ සජීවීකරණය ඇති කිරීම. ඒ නිසා මේ ප්‍රශ්නය තුල නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ මේකේ ACE කියන පිළිතුරයි. එහෙනම් දුවේ පුතේ අපි ওই පාඩම තුල අපි අද දවසේ මගේ ප්‍රධාන මාතෘකාව බවට පත් උනේ ශ්‍රී ලංකාවේ යටත් වීත පරිවර්තනය. දැන් මේ ශ්‍රී ලංකාවේ යටත් වීත පරිවර්තනයේ සාකච්ඡා කරන පොඩි සාරාංශ කිරීමක් හැමද ගියොත් එහෙම මුලින්ම මම ශ්‍රී ලංකාවේ යටත් වීත පරිවර්තනයට පෙර මම සාකච්ඡා කළා යටත් වීත රාජ්‍ය පිළිබඳව. යටත් වීත රාජ්‍ය මොන වගේ රාජ්‍යක්‍රමයක්ද? යටත් වීත රාජ්‍ය බිහි වෙන විදිහ ගැන යටත් වීත රාජ්‍ය අපි අර්ථකථනය කළා. ඒ වගේම ඒ සම්බන්ධව කතා කළා මම ඊළඟට අපි පාඩම අපි ආවා ශ්‍රී ලංකාවේ යටත් වීත රාජ්‍ය ගැන. ඉතින් අපි ඒ ගැන පොඩි හැඳින්වීමක් කළා ලංකාවේ කවද්ද මේක පටන් ගත්තේ? ලංකාව සම්පූර්ණ යටත් වීතයක් බවට පත් වුණා කිව්වා.
ඉතින් ඒ තුල විශේෂයෙන්ම මේ යටත් පීතයේ පවත්වාගෙන යාමේදී මේ යටත් පීත කාරක රාජ්‍යයන්ට කියන්නේ බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා. ඉතින් මෙහිදී අපි කිව්වා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒදී විශේෂයෙන් මතක තියාගන්න කිටි ප්‍රශ්න ඇහුවත් මේ තුල බලපෑම් සහගත ප්‍රතිසංස්කරණ දෙකක් පැවතුණු බව. ඉතින් ඒක තමයි අපි කිව්වේ කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රමය සහ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය. ඉතින් අපි අද ප්‍රධාන නිපුණතාව බවට පත්වුණු මේ යටත් පීත පරිවර්තනයේ දේශපාලන සමාජ ආර්ථික පැතිකඩ සාකච්ඡා කරද්දී අද මගේ මාතෘකාව බවට පත්වුණේ දේශපාලන පරිවර්තනය. ඉතින් දේශපාලන පරිවර්තනය තුළ ලංකාව විශේෂයෙන්ම අනාගතයේදී නූතන රාජ්‍යයක් බවට පත්වීම සඳහා පදනම සකස් වීමක් සිදු වුණා. ඉතින් අද මම මේ ඉගන්වපු මේ සාකච්ඡාව තුළ ඔබගේ විභාගයට මේ කරුණු සම්බන්ධ කරලා විභාගයේදී ලැබෙන ප්‍රශ්න වලට අදාළව මේ මම කරපු සාකච්ඡා වැදගත් වේ කියලා මම විශ්වාස කරනවා. එහිදී ඔබ නිවැරදි පිළිතුරක් සකස් කරන වඩා සාර්ථක විදිහට වඩා හොඳ සාර්ථක විදිහට පිළිතුරු වීමට ඔබ මේ දැනුම ප්‍රයෝජන ගන්න. එහෙනම් අපි අද දවසේ මේ සාකච්ඡාව මෙතනින් අපි අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.